ආයුබෝවන්. කොරෝනා වෛරසය හේතුවෙන් පහුගිය කාලය පුරාවටම අපට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ ඥාතීන්, හිතවතුන් වගේම රටට බොහෝ වටිනා පුද්ගලයන් ගණනාවක් අහිමි වුණා. මේ තත්ත්වය ගැන දැනුවත් වෙලා මේට සාර්ථකව මුහුණ දෙන්නට ඔබ සූදානම් කිරීමයි අපේ මේ වෑයම. කොරෝනා වෛරසය ආසාදනය වන්නේ අපේ ශ්වසන පද්ධතියට, පෙනහළු වලට. පෙනහළු වලින් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි ශරීරයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව. කොරෝනා වෛරසය ආසාදනය වෙලා පෙනහළු වල ඇතිවන නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් ශ්වසන අපහසුතාවය ඇති වෙනවා. මේ හේතුවෙන් තමයි ජීවිත අවදානම පවා ඇතිවන්නේ. මෙවැනි අවස්ථාවලදී අපට සිදු වෙනවා රෝගීන්ට કૃත්‍රිම ඔක්සිජන් සපයන්නට. ඒ විතරක් නෙවෙයි ඔවුන් કૃත්‍රිම ශ්වසන ආධාරක වලට සම්බන්ධ කරන්නට. මෙවැනි අවස්ථාවලදී පෙනහළු ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීම සඳහා උපකාරී වෙන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක් තමයි උරස් බෞද්ධ චිකිත්සාව. ඒ කියන්නේ චෙස්ට් ෆිසියෝതെරපි. බෞද්ධ චිකිත්සක නිලධාරීතුමනි, මොකක්ද මේ උරස් බෞද්ධ චිකිත්සාව කියන්නේ? කොරෝනා වෛරසය අපේ සසර මාර්ගය තුළට ඇතුල් වීම නිසා අපිට හුස්ම ගැනීමේ අපහසුතාවය ඊට අමතරව තවත් මේ ආසාදනයේ තීව්‍ර වෙනකොට කොවිඩ් නියුමෝනියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කොවිඩ් වැළඳුන් නැති නමුත් දීර්ඝකාලීනව ශ්වසන රෝග වලින් පෙළෙන කෙනෙක්, උදාහරණයකට අපි ගත්තොත් හතිය, එහෙම නැත්නම් COPD වගේ රෝග වලින් පෙළෙන කෙනෙක් හුස්ම ගැනීමේ අපහසුතාවය, ඒ වගේම පෙනහළු තුළ ශ්වසන මාර්ගය තුළ සෙම එකතු වීම නිසා පීඩා විඳින වෙන්න පුළුවන්. ඒ වගේම කොවිඩ් ආසාදිත වෙලා නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන, ඒ වගේම නිරෝගී කෙනෙකුට වුණත් Tamanගේ පෙනහළු හොඳින් දබා ගැනීම සඳහා මේ චෙස්ට් ෆිසියෝതെරපි වැදගත් වෙනවා. අපි හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙන කෙනෙක්ට හුස්ම ගැනීමේ අපහසුතාවය මගහරවා ගැනීමට කළ හැකි දේවල්. ඒ වගේම කොවිඩ් නියුමෝනියා තත්ත්වය වැළඳිලා රෝහලක වාට්ටුවක එහෙම නැත්නම් දැඩි සත්කාරයකක ඉන්න කෙනෙක්ට ඒ පෙනහළු වල තියෙන තරලයන් ඉවත් කරගෙන සුව වීමේ ක්‍රියාවලිය වේගවත් කර ගැනීමට, ඒ වගේම නිරෝගී කෙනෙක්ට උනත් තමන්ගේ පෙනහළු ධාරිතාවයන් පවත්වා ගැනීමට, එහෙම නැත්නම් මේ පෙනහළු ධාරිතාවයන් වැඩි කර ගැනීමට චෙස්ට් ෆිසියෝതെරපි වලදී අපි විවිධාකාරී ක්‍රමවේදයන් භාවිතා කරනවා. ඒ අතර ප්‍රතිකාරමය ව්‍යායාම, breathing exercises, vibration, percussion, shaking වගේ ක්‍රමවේදයන්, ඊට අමතරව postural drainage, ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාවයක් තියෙන කෙනෙක්ට ඉන්න පුළුවන් පහසු ඉරියව් මොනවද කියන ක්‍රමවේද භාවිතා කරලා මේ අපේ පෙනහළු ශ්වසන මාර්ගය හොඳින් පවත්වා ගැනීමට අපේ උරස් බෞද්ධ චිකිත්සාවේදී ලොකු මහත් සේවයක් කරන්න පුළුවන්. ඒ නිසා මේ කොරෝනා පැතිරෙන කාලයේදී මේ උරස් බෞද්ධ චිකිත්සාව හරහා චිකිත්සකවරු හරහා මේ රටේ ජනතාවට ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. පෙනහළු ධාරිතාවය හොඳින් පවත්වා ගන්නට, වැඩි කර ගන්නට කළ හැකි දේවල් මොනවද? මේ සඳහා විශේෂිත වූ හුස්ම ගැනීමේ ව්‍යායාම breathing exercises තියෙනවා. මෙමගින් අපේ පෙනහළු ධාරිතාවයන් වැඩි කර ගැනීමට නැත්නම් හොඳින් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් ගත්තොත් chest expansion exercise, segmental breathing exercise, breathing holding exercise, incentive spirometer. අපි බලමු සරලව මේ හුස්ම ගැනීමේ ව්‍යායාම කරන්නේ කොහොමද කියලා. chest expansion exercise. මෙහිදී අත් ඔසවන ගමන් සෙමින් ගැඹුරු හුස්මක් පපුව පිරෙන තුරු නාසයෙන් ගන්න. අත් පහළට දමන ගමන් සෙමින් හුස්ම කටින් පිට කිරීමක් සිදු කරන්න. chest expansion exercise. මෙහිදී අත් ඔසවන ගමන් සෙමින් ගැඹුරු හුස්මක් පපුව පිරෙන තුරු නාසයෙන් ගන්න. අත් පහළට දමන ගමන් සෙමින් හුස්ම කටින් පිට කිරීමක් සිදු කරන්න. ආයෙත් අත ඔසව පැත්තට යන ගමන්
breathing exercise. අපේ ශරීරයේ පෙනහළු දෙකක් පිහිටලා තියෙනවා. ඒකෙන් දකුණු පෙනහැල්ල upper, middle, lower lobes කියලා කොටස් තුනකටත් වම් පෙනහැල්ල upper සහ lower lobe කියලා කොටස් දෙකකටත් ප්‍රධාන වශයෙන් බෙදී තියෙනවා. මේ එක් කොටස් තවත් අණු කොටස් එහෙම නැත්නම් segments වලට බෙදී යෑමක් වෙනවා. මේ හුස්ම ගැනීමේ ව්‍යායාමවලදී පෙනහැලිවල තිබෙන ඒ අණු කොටස් එහෙම නැත්නම් segments හොඳින් වාතනය වීම තමයි සිදුවන්නේ. අපි බලමු මේ ව්‍යායාම ව්‍යායාමයේ සිදු කරන ආකාරය බලමු. මුලින්ම පෙනහළු වල ඉහළ ප්‍රදේශයට මේ ආකාරයට අත් දෙක තබාගෙන ඒ ප්‍රදේශය හොඳට ප්‍රසාරණය වන ආකාරයට නහයෙන් හුස්ම අරන් කටින් පිට කරන්න. මෙහිදී අත් දෙක තබා ගැනීම සිදු කරන්නේ ඒ ප්‍රදේශය හොඳින් ප්‍රසාරණය වන ආකාරය ඔබේ අතට දැනිය යුතු නිසා. ව්‍යායාමය මගින් ඔබේ පෙනහළු වල ඉහළ කොටස් හොඳින් වාතනය වීම සිදුවේ. මෙම ව්‍යායාමය 10 වතාවක් එක දිගට සිදු කරන්න. එක් ව්‍යායාමයක් 10 වතාවක් සිදු කර අවසන් වූ පසු මද විවේකයක් ගෙන අනෙක් segmental breathing ව්‍යායාමය සිදු කරන්න. පෙනහළු වල මැද ප්‍රදේශය පිළිබඳව අවධානය යොමු කරන්න. අත් දෙක මේ ආකාරයෙන් තබාගෙන ඒ ප්‍රදේශයේ හොඳින් ප්‍රසාරණය වන ආකාරයට නහයෙන් හුස්ම අරන් කටින් පිට කරන්න. මෙම ව්‍යායාම මගින් පෙනහළු වල දෙපස ප්‍රදේශ හොඳින් වාතනය වීම සිදුවේ. හොඳින් දෙපසට එසවෙන ලෙස නාසයෙන් සෙමින් ගැඹුරට හුස්ම ගන්න. කටින් පිට කරන්න. මෙම ව්‍යායාමය 10 වතාවක් සිදු කරන්න. මෙම ව්‍යායාමය මගින් පෙනහළු වල පසුපස කොටස් හොඳින් වාතනය වීම සිදුවේ. තබා ඇති තුවාය හොඳින් එසවෙන පරිදි නාසයෙන් සෙමින් ගැඹුරට හුස්ම ගන්න. කටින් හුස්ම පිට කරන්න. මෙය 10 වතාවක් සිදු කරන්න. ඉන්සෙන්ටිව් ස්පයිරෝමීටර්. මෙය හුස්ම ගැනීමේ ව්‍යායාම සිදු කිරීමට භාවිතා කරන සරල උපකරණයක්. මේ උපකරණය ඔසසල්වල තිබෙනවා. අපි බලමු මෙම උපකරණය භාවිතා කරලා කොහොමද ශ්වසන ව්‍යායාමය කරන්න කියලා. ඉන්සෙන්ටිව් ස්පයිරෝමීටර් කියන එක්විප්මන්ට් එක. මේක කොහොමද අපි යූස් කරන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේක යූස් කරන කලින් අපි මේ පුටුවෙන් හොඳට රිලැක්ස් විදියට අපි කොන්ද කෙලින් තියලා හොඳට ඉඳ ගන්න ඕනේ. ඊට පස්සේ
එළියට එනවා වගේ කටින් හුස්ම පිට කරලා තමයි මේක යූස් කරන්න පටන් ගන්න. මම ඒක පෙන්නනවා. ඔයාලට පුළුවන් මේ අර බෝල තුනම උඩටම අරන් තත්පර 4ක්වත් තියන් ඉන්න උත්සාහ කරන්න. තව පාරක් කරලා බලන්න. මෙය 10 පාරක් විතර සිදු කරන්න දවසට කිහිප වතාවක් සිදු කළ හැකියි. breath holding exercise. මෙම ව්‍යායාම පෙනහළු ධාරිතාවය වැඩි කර ගැනීමට වගේම ඔබේ ශ්වසනය සඳහා දායක වන මාංශ පේශී ශක්තිමත් කර ගැනීමටත් මානසික සුවය සඳහාත් දායක වෙනවා. මෙම ව්‍යායාමය සිදු කිරීමේදී හුස්ම ගැනීම, හුස්ම රඳවා ගැනීමෙත්, හුස්ම පිට කිරීමේත් කාලය පිළිවෙලින් අපි තත්පර 3ත්, තත්පර 4ත්, තත්පර 5ක් ලෙස ඉදිරිපත් කර තිබුණත් ඔබගේ හුස්ම ගැනීමේ හැකියාව අනුව එය වෙනස් කරගත හැකියි. උදාහරණ වශයෙන් හුස්ම ගැනීම තත්පර 2ක්, හුස්ම රඳවා ගැනීම තත්පර 3ක්, හුස්ම පිට කිරීම තත්පර 4ක් ලෙස සිදු කළ හැකියි. දැන් අපි බලමු මෙම ව්‍යායාමය සිදු වෙනහළු වල තියෙන කුඩාම කොටස් පවා හොඳින් ප්‍රසාරණය වන පරිදි වාතනය වන පරිදි හුස්ම ගැනීම සිදු කරන්නේ. මෙහිදී තත්පර 3ක් 10න් හොඳින් හුස්ම අරගෙන තත්පර 4ක් හුස්ම වෙනහළු තුර රඳවා ගන්න හොඳින් වාතනය වීම සඳහා ඊළඟට තත්පර 5ක් හොඳින් කටින් හුස්ම පිට කිරීම සිදු කරනවා. මුලින්ම අපි හොඳින් 9න් තත්පර 3ක් හුස්ම ගැනීම සිදු කරනවා. ඊළඟට තත්පර 4ක් හුස්ම හිර කරගෙන තියාගන්න. ඊළඟට තත්පර 5ක් හොඳින් කටින් හුස්ම පිට කිරීම සිදු කරනවා. හුස්ම ගැනීම 1 2 3, හුස්ම රඳවා ගැනීම 1 2 3 4, හුස්ම පිට කිරීම 1 2 3 4 5. මේ විදිහට සිදු කරන්න. මෙම ව්‍යායාමය සිදු කිරීමේදී ඔබට කිසියම් අපහසුතාවයක් ඇති වේ නම් ව්‍යායාමය සිදු කිරීම නවත්වන්න. එසේ නොමැති නම් 5ත් 10ත් අතර වාර ගණනක් ඔබට සිදු කළ හැකියි. ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන කෙනෙක් ඒ තත්ත්වය මගහරවා ගැනීම සඳහා කුමක්ද කළ යුත්තේ? නිරෝගී වැඩිහිටි කෙනෙකුගේ හුස්ම ගැනීමේ වේගය විනාඩියට වාර 12ත් 16ත් අතර වගේ වෙනවා. නමුත් ශ්වසන රෝග, ඒ වගේම කොරෝනා වගේ තත්ත්වයන් නිසා මෙම ශ්වසන වේගය වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේ කෙනෙකුට මේ හුස්ම ගැනීමේ අපහසුව අඩු කර ගැනීමටත් හුස්ම ගැනීමේ වේගය පාලනය කර ගැනීමකුත් සිදු කරන්නේ කොහොමද කියන එක බලමු. මේ සඳහා diaphragmatic breathing සහ relaxation positions ඉතාමත් වැදගත් වෙනවා. අපි දැන් බලමු මෙය සිදු කරන්නේ කොහොමද කියලා. මේ අපහසුතාවයෙන් පෙළෙන අවස්ථාවකදී සිදු කළ හැකි සරල බහුචිකිත්සක ප්‍රතිකාරයක් තමයි diaphragmatic breathing කියලා කියන්නේ. මෙම ප්‍රතිකාරය සිදු කරන විට ඔබගේ පපුව, බෙල්ල සහ උරහිස ප්‍රදේශ සැහැල්ලුවෙන් තබා ගන්න. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රතිකාරය කරන්න කියලා. එක් අතක් පපුවටද එක් අතක් උදරයටද තබා උදරයේ චලනය පිළිබඳ අවධානය යොමු කරමින් නහයෙන් හුස්ම ගන්න, කටින් හුස්ම පිට කරන්න. මෙහිදී නහයෙන් හුස්ම ගැනීමේදී උදරය ඉදිරියට නිරායන පරිදි, හුස්ම පිට කිරීමේදී උදරය ඇතුළට යන පරිදි නහයෙන් හුස්මගෙන කටින් පිට කරන්න. කටින් හුස්ම පිට කිරීමේදී තොල් දෙක අතර පරතරය අඩු කරමින් තොල් දෙක අතරින් හිමිහිට හුස්ම පිට කරන්න. මෙහිදී හුස්ම ගන්න කාලයට වඩා හුස්ම පිට කරන කාලය වැඩි කර ගැනීමට සැලකිලිමත් වන්න.
අපි බලමු හුස්ම ගැනීමේ අපහසුව මගහරවා ගැනීම සඳහා අනුගමනය කළ හැකි නිවැරදි ඉරියව් මොනවද කියලා. ඔබ හුස්ම ගැනීමේ අපහසුතාවයන් පෙරළු පුද්ගලයෙක් නම් සෙත් නැත්නම් විනාඩියකදී හුස්ම ගැනීමේ වාර ගණන වාර 12ක් 16ක් වඩා ඉක්මවුම් අයෙක් නම් ඔබ කොහොමද එම අපහසුතාවය මගහැර ගැනීම සඳහා ඉරියව්ගත වී යුත්තේ යන්න පැහැදිලි කරනවා. මෙහිදී ඔබ නිදාගෙන සිටින විටදී ඔබගේ හිස ප්‍රදේශයේ අංශක 30ක් අතර ප්‍රමාණයක් මේ අතට ඔසවා තබා ගන්න. නිවසේදී නම් ඔබට පොට්ට කිහිපයක් තියලා මේ විදිහට ඉරියව්ගත වෙන්න පුළුවන්. මෙහෙම ඉරියව්ගත වීම පසුව සැහැල්ලුවෙන් මහයි හුස්ම ගන්න. ඉන්පසු කටින් හිමින් හුස්ම පිට කරන්න. මෙහිදී තොල් අතරින් හුස්ම පිටවන පරිදි තොල් ලං කරලා හොඳින් හුස්ම පිට කරන්න. සැහැල්ලුවෙන් හොඳින් හුස්ම ගන්න. පසුව තොල් අතරින් මේ ආකාරයට හුස්ම පිට කරන්න. මෙහිදී හුස්ම ගැනීමේ කාල සීමාවට වඩා වැඩි කාල සීමාවක් හුස්ම පිට කිරීමට උත්සාහ කරන්න. ඔබගේ අපහසුතාවය මගහැරී යන තෙක් මේ ආකාරයට සිදු කර හැකියි. ඔබගේ හුස්ම ගැනීම අපහසුතාවය මගහැර ගැනීම සඳහා නිදාගෙන සිටින විටදී කළ හැකි තවත් ඉරියව්වක් අපි ඉදිරිපත් කරන්නම්. මෙහිදී පොට්ට කිහිපයක් මේ ආකාරයට හිස ප්‍රදේශයෙන් තබන්න. අන්සියෙන් පසු නැත්නම් තවත් කොටයක් ඔප් ප්‍රදේශයේ ඉදිරියෙන් තබන්න. ඉන්පසු තවත් එක් කොටයක් කකුල් දෙක අතරින් තබන්න. මෙන්න මේ ආකාරයට ඉදිරියට වී අපි කලින් ඉදිරිපත් කළ ආකාරයට නහයෙන් හුස්ම ගන්න. අපහසුතාවය මගහැර යන තෙක් මේ ආකාරයෙන් නහයෙන් හුස්ම ගන්න. ඉන්පසු කටින් හිමින් පිට කරන්න. මෙහිදී තොල් අතරින් හුස්ම හිමින් පිට කරන්න. ඔබට මේ ඉරියව්වෙන් හුස්ම ගැනීම අපහසුතාවය මගහැර යන තෙක් සිදු කර හැකියි. වාඩිවෙන අවස්ථාවකදී ඔබගේ හුස්ම ගැනීම අපහසුතාවය මගහරවා ගැනීමට ඔබ ඉරියව්ගත විය යුත්තේ කෙසේද යන්න පැහැදිලි කරන්නයි. මෙහිදී ඔබගේ දෑත් දෙක කලව ප්‍රදේශයෙන් මේ ආකාරයට හොඳින් තබන්න. ඉන්පසු ඔබේ ඉහළ ශරීරය හොඳින් නිදහස් කරගන්න. නිදහස් කර සැහැල්ලු කරගන්න. ඉන්පසු නහයෙන් හොඳින් හුස්ම ගන්න. කටින් හිමින් හුස්ම පිට කරන්න. මෙහිදී අපි කලින් ඉදිරිපත් කළ ආකාරයට නහයෙන් හුස්මගෙන තොල් අතරින් වැඩි වේලාවක් හුස්ම පිට කරන්න උත්සාහ කරන්න. මේද ඔබට ඔබගේ හුස්ම ගැනීම අපහසුතාව මගහැර යන තේ සිදු කර හැකියි. ඔබ රාජකාරී අවස්ථාවකදී හෝ නැත්නම් පාඩම් කරන අවස්ථාවකදී ඔබගේ හුස්ම ගැනීම අපහසුතාවය ඔබට දැනුනේ නම් එවැනි අවස්ථාවකදී මේසය මත ඔබේ අත් දෙක මේ ආකාරයට තබන්න. ඉන්පසුව ඔබ හිස ඒ මත තබා නහයෙන් හුස්ම ගන්න. ඉතින් හුස්ම පිට කරන්න. පිට කරන විටදී තොල් දෙක අතරින් හුස්ම පිට කිරීමට උත්සාහ කරන්න. අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නම් ඔබ හිටගෙන ඉන්න ඉරියව්වකදී ඔබගේ හුස්ම ගැනීමේ අපහසුතාවය මගහැරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව. මෙහිදී ඉතක ආසන්නයට ගොස් මේ ආකාරයට මුද හේතු වෙන්න. ඊපසු ඔබේ කකුල් දෙක අඩි ප්‍රමාණයක් ඉදිරියට ගන්න. පසුව ඉන ප්‍රදේශයෙන් මදක් ඉදිරියට නැවි නහයෙන් හුස්ම ගන්න. කටින් හුස්ම පිට කරන්න. කටින් හුස්ම පිට කරන විටදී තොල් දෙක මදක් හොඳින් ලං කර තොල් අතරින් හුස්ම පිට කරන්න. මේ ආකාරයට ඔබගේ අපහසුතාවය මගහැර යන තෙක් සිදු කර හැකියි. පිට
ගැනීම අවස්ථාවකදී හුස්ම ගැනීම අපහසුතාවය මග අර ගැනීම සඳහා තවත් එක් ක්‍රියාවක් මේ ආකාරයට අත් දෙක ආධාරකයක් මත තබා ඉන ප්‍රදේශයෙන් මඳක් ඉදිරියට නැවි හොඳින් නහයෙන් හුස්ම ගන්න කටින් හුස්ම පිට ගන්න. ශ්වසන මාර්ගයේ පෙනහළු වල සෙම තත්වය වැඩියෙන් තියෙන කෙනෙක් ඒ තත්වය මගහරවා ගැනීම සඳහා කළ යුතු දේවල් මොනවාද? අපේ ශ්වසන මාර්ගයේ සෙම තියෙන කෙනෙක්ගේ ඒ සෙම කොහොමද ඉවත් කරගන්නේ කියන එක ගැන සාමාන්‍යයෙන් බෞද්ධ චිකිත්සකවරයෙක් ඒ සඳහා විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. vibration, shaking, postural drainage ඒ වගේ සහ breathing exercise. එතකොට මේකේ පහසුවෙන් ගෙදරදී තමුන්ට කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ සරල ඉදිරිපත් කරන්න යන්නේ. මේක අපි හඳුන්වනවා active cycle of breathing technique කියලා. ඒ කියන්නේ ACBT. එතකොට අපි දැන් බලමු ඒක කොහොමද කරන්න කියන එක. මේකේ ප්‍රධාන පියවර කිහිපයක් තියෙනවා. ඒක පියවරක් තමයි breathing control කියන්නේ. සාමාන්‍යයෙන් බොහොම පහසුවෙන් හුස්ම ගන්න පියවරක්. ඊට පස්සේ තියෙනවා ගැඹුරු හුස්ම ගැනීමේ පියවරක්. අපි ඒක පියවරෙන් පියවර බලමු. හරි. පළමුවෙන්ම breathing control. එහෙම නැත්නම් බොහොම පහසුවෙන් හුස්ම ගන්න පියවර. මේකෙදී අපි උදර කුහරයේ ඉහළ කොටසෙන් අත තියලා ඒ හරිය හොඳට අත් දෙක එළියට පිම්බෙන විදිහට නහයෙන් සාමාන්‍ය හුස්ම අරගෙන ඒ හුස්ම තොල් දෙක අතරින් හිමීට පිට කරනවා. ඒක ඒ විදිහට තමුගේ ශ්වසන අපහසුතාවය මගහැරෙනකන් ඒ විදිහට අපි හිපවතාවක්ම කරන්න ඕනේ. හරි. හොඳ හුස්ම ගන්න. හුස්ම පිට කරන්න. ඊළඟ පියවර තමයි ගැඹුරු හුස්ම ගැනීමේ පියවර. මේකෙදී පෙනහළු වල ඒ ප්‍රදේශය හොඳට ආවරණය වෙන විදිහට අත් දෙක තියලා ඊට පස්සේ ගැඹුරු හුස්මක් ගන්න. ඒ ගැඹුරු හුස්ම නහයෙන් අරගෙන ඒ ගැඹුරු හුස්ම කටෙන් ඊට පස්සේ පිට කරනවා. ඒක තප්පර 2ක් හෝ 3ක් උඩට ගන්න හුස්ම තියාගෙන රඳවගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. අපි කරමු. ගැඹුරු හුස්මක් නහයෙන් ගන්න. තප්පර 2ක් 3ක් තියන් ඉන්න. හරි. දැන් හුස්ම පිට කරනවා. හරි. ඒ ආකාරයෙන් ඒක 3ත් 5ත් අතර වාර ගානක් කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනි පියවර ආපහු breathing control, relaxation පියවර. ඒකෙදී සාමාන්‍ය හුස්ම ගන්නවා අපි කලින් පෙන්නපු විදිහටම. ඊට පස්සේ නැවතත් ගැඹුරු හුස්ම ගැනීමේ පියවර. අර විදිහටම පෙනහැලි වල ප්‍රදේශය මාවරණය විදිහට තියලා ගැඹුරු හුස්ම ඒ විදිහට ගන්නවා 3ත් 5ත් අතර වාර ප්‍රමාණයක්. ඊළඟට නැවත වාරයක් අපි සාමාන්‍ය breathing control පියවරට යනවා. ඒකෙදී සාමාන්‍ය හුස්ම ගැනීම සිදු කරනවා ශ්වසන අපහසුතාවය මගහැරෙනකම්ම. ඊට පස්සේ ඊළඟ පියවර තමයි අපි ඒ පෙනහැලි වල තියෙන සෙම ටික ඉවතට ගන්න ක්‍රමයක්. ඒකෙදි කරන්න ඕනේ කෙටි උස්මක් අරගෙන නහයෙන් අරගෙන කෙටි උස්මක් ඒ උස්ම කටෙන් දීර්ඝ උස්මක් විදිහට පිට කරනවා. අපි දැන් ඒක කරන විදිහ බලමු. ඊට පස්සේ අපි කරන්නේ දීර්ඝ උස්මක් අරගෙන ඒ උස්ම එකපාරට කටෙන් පිට කරන පියවර. ඒක කරන විදිහ බලමු. මේ පියවරෙන් පස්සේ කැස ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කැහලා ඒ සම
ඉවත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේකෙදි අර හුස්ම ගැනීමේ ව්‍යායාම ටික කරනකොට කුමන අවස්ථාවක හෝ ශ්වසන අපහසුතාවයක් ඇති වෙනවා නම් ගැඹුරු හුස්ම ගන්න පියවරන් වලදී අපි වහාම අර සාමාන්‍ය හුස්ම ගන්න පියවරට යන්නට ඕනේ. අත් දෙක උරස් කුහරේ උදර කුහරේ ඉහළ කොටසෙන් තියලා ඒ හුස්ම ගන්න පියවරට. මෙම සෙම ඉවත් කර ගැනීමේ පියවර කිහිපයකින් යුත් සරල ක්‍රියාවලිය නැවත පළමුවන පියවරේ සිට එනම් පහසුවෙන් හුස්ම ගැනීමේ පියවරේ සිට චක්‍රයක් ආකාරයට විනාඩි 10ක් හෝ ඔබේ ශ්වසන මාර්ගයේ සෙම නිසා ඇති වූ අවහිරතාවය මගහැරී යන තෙක් කිහිප වරක් සිදු කළ හැකිය. අපිට මේ වෙලාවේදී වැදගත් වෙනවා කොරෝනා වෛරසය ආසාදිත වූ කෙනෙක් පවත්වා ගත යුතු ඉරියව් මොනවද කියලා පැහැදිලි කරන එක. කොරෝනා වෛරසය අපේ පෙනහළු ආසාදනය කිරීම නිසා පෙනහළු වලට ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් වායු හුවමාරුව නිසි පරිදි සිදු කර ගැනීමට නොහැකි වෙනවා. මේ හේතුව නිසා රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවීමට පටන් ගන්නවා. එවැනි අවස්ථාවල කෘත්‍රිමව ඔක්සිජන් ලබා දීමක් සිදු කළ යුතු වෙනවා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයෙකු නිවැරදිව Tamanගේ ඉරියව් පවත්වා ගත්තොත් මේ රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කර ගැනීමට එය පිටුවහලක් වෙනවා. දැන් අපි බලමු අපි කොහොමද නිවැරදි ඉරියව් තබා ගන්න කියලා. ඉරියව්වක් තමයි මුණින් අතර සිටීම. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රෝන් පොසිෂන් කියන ඉරියව්ව. මෙය රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වීමට පිටුවහලක් වෙනවා. හොඳින් මෙම ඉරියව්වේ සිටීමට කොට 4ක් හෝ 5ක් අවශ්‍ය වෙනවා. ඉන් එක් කොටයක් හෝ දෙකක් ඔබේ ඉන ප්‍රදේශයට යටින් තබා ගන්න. මෙහිදී ඔබේ උදරයේ තද නොවනසේ තබා ගැනීමට සැලකිලිමත් වන්න. ඉන්පසු තවත් කොට දෙකක්ගෙන ඔබේ පාදවල පහළ කොටස් එසවෙන පරිදි තබා ගන්න. ඔබේ එක් කකුලක් මදක් නවා ගන්න. ඔබේ ඔළුව ඔබේ දෑත් මත මේ දැක්වෙන ආකාරයට තබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට තුනී කොටයක් මත හිස පැත්තකට හැරෙනසේ තබා ගන්න පුළුවන්. මේ දැක්වෙන ආකාරයට මේ ඉරියව්වේ සිටීම මගින් ඔබේ රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වීමට එය උපකාරක වෙනවා වගේම මෙමගින් ඔබේ ශරීරය රිලැක්ස් වීමක් එහෙම නැත්නම් සැහැල්ලු වීමකුත් සිදු වෙනවා. මේ ඉරියව්වේ ඔබට විනාඩි 30ත් පැය දෙකත් අතර කාලයක් රැඳී ඉන්න පුළුවන්. මුණින් අතර සිටීමේ ඉරියව්වෙන් පසු ඔබට පැත්තට හැරෙන්න පුළුවන්. මේ ඉරියව්වේදී ඔබට දකුණු ඇලයට හැරී සිටින්න පුළුවන්. එහිදී එක් කොටයක් හෝ දෙකක්ගෙන ඔබේ හිස මේ මත තබා ගන්න. දකුණු අත මේ පෙරෙන ආකාරයට සැහැල්ලුවෙන් තබා ගන්න. ඔබේ වම් අත තවත් එක් කොටයක්ගෙන ඒ මත තබන්න පුළුවන්. ඉන්පසු තවත් කොටයක්ගෙන මේ පෙනෙන ආකාරයට ඔබේ කකුල් දෙක අතරින් ඒ කොටේ තබා ගන්න පුළුවන්. එෙහිදී කකුලක් මදක් නැමෙනසේ තබා ගැනීමට සැලකිලිමත් වන්න. මේ ඉරියව්වේ ඔබට පැය භාගයක් පැය දෙකත් අතර කාලයක් රැඳී ඉන්න පුළුවන්. හැරී සිටීමේ ඉරියව්වෙන් පසු ඔබට පුළුවන් උඩ අතර සිටීමේ ඉරියව්වට මාරුවන්න. මෙහිදී ඊටමත් වැදගත් ඔබේ හිස ප්‍රදේශය එසවෙනසේ තබා ගැනීම. මෙහිදී ඔබට මේ දැක්වෙන ආකාරයට අංශක 45ක් වගේ ප්‍රමාණයකට ඔබගේ හිස ප්‍රදේශයේ එසවෙන ආකාරයට තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉන්පසු ඔබේ තවත් කොටයක්ගෙන ඔබේ ඉන ප්‍රදේශයෙන් තබා දෙයත් ඒ මත තබා ගන්න. උදරය තද නොවන ආකාරයට ඒ තබා ගැනීමට සැලකිලිමත් වන්න. තවත් කොටයක්ගෙන ඔබගේ දනිස් වලට යටින් ඔබගේ කකුල් මදක් නැවන ආකාරයට තබා ගන්න. මෙන්න මේ ඉරියව්ව ඔබට පැය භාගයක් පැය දෙකත් අතර වේලාවක් පවත්වා ගන්න පුළුවන්. අතර සිටීමේ ඉරියව්වෙන් පසු ඔබට නැවතත් පැත්තට හැරෙන්න පුළුවන්. එෙහිදී ඔබට වම් ඇලයට හැරෙන්න පුළුවන්. ඒ කලින් දකුණු ඇලයට හිටියා වගේම තමයි ඉරියව් ගත වෙන්නේ. එතකොට ඔබට කොටයක් හෝ දෙකක් ඔබේ හිසට තියලා සැහැල්ලුවෙන් හිසේ මත තබා ගන්න පුළුවන්. ඔබේ වම් අත මේ පෙනෙන විදිහට සැහැල්ලුවෙන් තබා ගන්න. ඔබේ දකුණු අත තවත් කොටයක් මත සැහැල්ලුවෙන් තබා ගන්න. ඒ වගේම තවත් කොටයක් අරගෙන
ඔබේ කකුල් දෙක අතරින් තබා ගන්න. එක කකුලක් මදක් නැමෙනසේ තබා ගන්න. මේ ඉරියව්වෙත් ඔබට විනාඩි 30ත් පැය දෙකක් අතර වගේ කාලයක් රැඳී ඉන්න පුළුවන්. ඔබට සියල්ල හොඳින් වැටහෙන්නට ඇති. මෙම ව්‍යායාම කරන අතරතුර මෙතෙක් ඔබ අනුගමනය කළ සරල සෞඛ්‍ය පුරුදු, ඒ කියන්නේ දෑත් සේදීම, මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි දේවල් එලෙසින්ම අනුගමනය කරන්න. ඒ අතර කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් මතුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ලක්වාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා අම්පාර දිස්ත්‍රික් මහරෝහලේ බෞද්ධ චිකිත්සක ඒකකයේ හා සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ ඉදිරිපත් කිරීමකි.